මේ 16 වෙනි ටෙස්ට් එක ඕගනික් වලින් තමයි අපි කරගෙන ඉන්නේ. ඊයේ ප්‍රශ්න 30ක් අපි සාකච්ඡා කරා. එතකොට මේ ප්‍රශ්න 30 අපි ලකුණු බැලුවා ඕගොල්ලෝගේ. අද එතකොට 31 වෙනි ප්‍රශ්නේ ඉඳන් තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. 31 වෙනි ප්‍රශ්නයට යන්න දීලා තියෙනවා ඇල්කයිනයක්. මෙන්න මේ ඇල්කයිනයට දානවලු ඇල්කිල් හේලයිඩයක් Br ඉන්න ඇල්කිල් බ්‍රෝමයිඩයක් තමයි දාන්නේ. ඒක මිශ්‍ර කරන්නේ සෝඩියම් එකතු කරලාලු. ඊට පස්සේ ඒ ලැබෙන ඒ ඵලයට දානවලු ජලය ආකලනය කරන්න Hg ධන 2 මාත්‍රයේ සල්ෆියුරික් B සංයෝගය කුමක්ද කියලා අහනවා. මොකද්ද මෙතන වෙන්නේ කියලා බලමු අපි මුලින්ම. මේවා අපි පරිවර්තන වලටත් කරා අවසාන ඵල ලබා ගැනීම සඳහා යොදාගෙන. මෙයාට සෝඩියම් දැම්මහම මෙයා ආම්ලික හයිඩ්‍රජන් ඉන්න හින්දා සෝඩියම් අයන වෙනවා. අග්‍රස්ත හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවා මෙයාගේ. ඒතර මේ සෝඩියම්ලා ඊට පස්සේ යනවා Br එක. මෙතනනොත් Br අණුවක් එක්ක යනවා. මෙතන සෝඩියම් එකක් Br කෙනෙක් එක්ක යනවා. හරිද? ඩෙල්ටා ධන ඍණ එකතු වීමක් වෙන්නේ. බ්‍රෝමීන් ඩෙල්ටා ඍණ කාබන් ඩෙල්ටා ධන. ඒතර අවසානයේ ඵලය ඉන්නේ කොහොමද? කාබන් ත්‍රිත්ව බන්ධන කොටසට සම්බන්ධ වෙනවා CH2 CH2 CH3. මෙතනට සම්බන්ධ වෙනවා CH2 CH2 CH3. Br කිව්වත් උනා. මේ ආශ්‍රණය මොකද්ද? නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාව. නියුක්ලියෝෆයිලය වෙන්නේ මේ කාබන් ඍණ ඉන්න එක්කෙන. අපි මේ යාන්ත්‍රණ විදියට කතා කරලා තියෙනවා. එතකොට මෙන්න මේක තමයි ලැබෙන්නේ. හැබැයි මේකේ දෙකම එක්ක යනව වෙනුවට එක්කෙනෙක් එක්ක යනවා කියලාත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ත්‍රිත්ව බන්ධනේ මේ දෙකම එක්කනේ මම සැලකුවේ. මේ ස්ලා දෙන්නම ඉවත් වෙනවා කියලා තමයි මම ගත්තේ. මේක වෙන්නත් පුළුවන්. නැත්නම් එක S කෙනෙක් සෝඩියම් අයනය වෙලා මෙයා විතරක් සෝඩියම් වෙලා මෙයා එක්ක යනවා වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ මොකද්ද කියලා. මම ඉතින් දෙකම ගන්නවා. එන්න පුළුවන් විදිහ ආකාර ටිකම මම සලකනවා. දැන් මේ දෙන්න ඉවත් වෙලා මේක වෙන්නත් පුළුවන්. අග්‍රස්ත හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවා. නමුත් එක කොටසකින් විතරක් වෙන්නත් පුළුවන්. මෙන්න මේක හෝ මේක තමයි A කියන කෙනා. මෙයාට Hg ධන 2 මාධ්‍යයේ සමත සල්ෆියුරික් දැම්මම මොකද වෙන්නේ? මෙයා ජලය ආකලනය වෙලා කීටෝනයක් ලැබෙනවා. මෙයාගෙන් ඉන්නේ මොකක්ද? CH3 CH2 CH2 CO CH2 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 CH දිග ඵලයක් එන්නේ. කාබන් ගාන 3යි 6යි 8ක් වෙන ඵලයක් ලැබෙනවා. පැහැදිලි නේද? මේකෙනුත් දැම්මහම මොකක්ද වෙන්නේ? B ඵලයේ එක්ක මෙයා නැත්තම් මෙයාගේ HNH වැඩි තැනට මෙයා CH3 වෙනවා. මෙයා CO CH2 CH2 CH3 වෙනවා. කාබන් 5 එකකුත් එනවා. මේ දෙකෙන් එකක් තමයි. තේරුණා නේද? අග්‍රස්ත හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඉන්න හින්දා දෙන්නම ඉවත් වෙලා ලැබුණොත් ටිකක් කාබන් ගන්න වැඩි ඵලයක් එනවා. නැත්තම් කාබන් 5 ඵලයක් තමයි එන්නේ. බලන්න නම් තියෙන්නේ පෙන්ට් වලින්. කාබන් 5ට සම්බන්ධව තමයි නම් තියෙන්නේ. එහෙනම් මේක වෙන්න බෑ. මේ එක හයිඩ්‍රජන් කෙනෙක් ඉවත් වෙන ඵලය තමයි අරන් තියෙන්නේ. මෙයාගේ නම තමයි අහන්නේ. මෙයාගේ ප්‍රධාන ක්‍රියාකාරී කොටස මොකද්ද? කීටෝන කොටසක් ඉන්නේ. එහෙනම් කීටෝන කොටසට අවම අංකය යන පරිදි නම් කරන්න. එතකොට කීටෝන ඉන්නේ දෙකට. පෙන්ට් මොකක්ද එන්නේ? ඕන් ප්‍රත්‍ය වෙනවා. ඇල්කේන හින්දා පෙන්ටන් කියලා එනවා. ඊන් කැපෙනවා. ඊ කැපෙලා ONE එනවා කීටෝන් හින්දා. මෙතන ONE එන තැනට එන්න ඕනේ මොකද්ද?
කීටෝනේ ඉන්න අංකය 10 10 2 on ඔක කොහොම ලියන්නත් පුළුවන් එහෙම නැත්නම් මේ දෙක ඉස්සරහට දාලා ලියන්නත් පුළුවන් 2 pentanon කොහොම ලියන්නත් පුළුවන් ඔය දෙකෙන් එකක් තමයි එතකොට නම එහෙනම් උත්තර වලට යන්න කොහොම උත්තරයක් තියෙන්නේ කොතනද උත්තරය අංක 3 උත්තරය අංක 3 මේක තේරුණා නේද අග්‍රස්ථාය දෙනවල දෙන්නෙක් ඉන්නේ ඉතින් දෙකෙන්ම ඉවත් වෙනවා කියලා ගත්ත හැකි මම එහෙමත් ගත්තා එකක් එක අග්‍රස්ථාය දෙන කෙනෙක් ඉවත් වෙනවා කියන ඵලයක් ගත්තා. ඒතොර මේ දෙකෙන් මොකද්ද කියලා නිවැරදි පිළිතුර ඕගොල්ලෝ තෝරගන්න ඕන. දීලා තියෙන උත්තර බලලා. පැහැදිලිද? දීලා තියෙන උත්තර වලට අදාළව හිතන්න ඕන. ඒක හරි ළමයි කවුද? වෙනි ප්‍රශ්නය 32ට යන්න අපි බෙන්සීන්ගෙන් අපිට දීලා තියෙනවා පරිවර්තනයක්. බෙන්සීන්ගෙන් ගන්නලු බෙන්සීන්ට CH2 CH3 කොටසක් එක්ක Br සම්බන්ධ කරලා. එහෙනම් බලන්න ඕනේ මුලින්ම සම්බන්ධ කරන්න ඕනේ කවුද කියලා. නේද? මේක පරිවර්තනය බලන්න මුලින්ම සම්බන්ධ කරන්න ඕනේ කාවද කියලා. ඉතින් අපිට පේනවා මෙයා ඇල්කිල් කොටස ඇල්කිල් ඕත පැරායොන්කාරක ඒත් මෙටාතනට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් ඇල්කිල් කොටස සම්බන්ධ කරලා බෑ. වැඩේ කියන්නේ Br කියන්නේ පැරා. මෙයා සම්බන්ධ කරලත් බෑ. එහෙනම් අපි මේ මෙටාතනට ඉන්න මුලින්ම සම්බන්ධ කරන්න ඕනේ කවුද? මෙටා යොමුකාරකයා. ඒ අපි සම්බන්ධ කරන මෙටා යොමුකාරකය මේ දෙන්නගේ එක්කෙනෙක් බවට පරිවර්තනය කරන්න පුළුවන් වෙන්න ඕන. අපිට පුළුවන් කීටෝන කොටස සම්බන්ධ කරලා එයාව CH2 CH3 කරන්න. ඊට පස්සේ පුළුවන් Br ආකරණය කරන්න. පැහැදිලිද? මෙයාට මම CH3 CO Cl එක්ක නිර්ජල AlCH3 දානවා. එතකොට බෙන්සීන්ට සම්බන්ධ වෙනවා COCH3 මෙයා මෙටායොන්කාරකයක් මේ මෙටායොන්කාරයට මම බ්‍රෝමිනීකරණය කරනවා Br2 දානවා FeBr3 එක්ක එතකොට මෙයා මෙටා හින්දා මෙටා තැනට Br සම්බන්ධ වෙනවා COCH3 මෙන්න Br ඊට පස්සේ මට පුළුවන් මේ CO කොටස CH2 කරන්න ඒක කරන්නේ කොහොමද ක්ලෙමන්සන් ඔක්සිහරණය කරන linkage සාන්ද්‍ර HCl යනවා එහෙනම් මෙන්න මේ දේවල් ටික යොදාගෙන තියෙන්න ඕන උත්තරය අංක 2 තේරුණා නේද 33 වෙනි ප්‍රශ්නය 33 නම් වරද්දන්න බෑ මොකද මම ඔයාලට ආම්ලික ප්‍රබලතා වාර්ෂික ප්‍රබලතා කරලා තියන්නේ ඒකයි වෙනම මාතෘකා විදියටම කතා කරලා තියෙන්නේ ඇනිලින් A ඇමෝනියා B T ප්‍රාථමික ඇමින අපි ආම්ලික ප්‍රබලතාව කතා කරා ආම්ලික ප්‍රබලතා සංසන්දනයේ සිලබස් එකේම කතා කරා ඕගොල්ලන්ට පාඩම් වලට අදාළව නෙමෙයි ඔක්කොම එකට කතා කරා වාර්ෂික ප්‍රබලතා එතන ඔයගොල්ලන්ට මතක ඇති ද්විතීයික ඇමිනය තමයි වැඩිම ඊට පස්සේ චාතුර්ථක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි ප්‍රබලම බාස්නික වෙන්නේ ඊට පස්සේ ඇමීන වලින් ද්විතීයික ඇමීනය ඊට පස්සේ කවුද ප්‍රාථමික ඇමීනය තෘතීයික ඇමීනය ඇමෝනියා ඇනිලින් තිබ්බේ ඉතින් එහෙනම් මෙතනින් ප්‍රබලම වෙන්නේ කවුද C එයා තමයි වැඩිම බාස්නික ප්‍රබලතාවය ඊට පස්සේ ඇමෝනියා මොකද මේ එකසර දායක කිරීමේ හැකියාව තමයි අපි සලකන්නේ මේක හේතුත් එක්ක කතා කරොත් මේ R කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන විකර්ෂක හින්දා මෙයාගෙන් තල්ලුවක් ඇති වෙනවා. එතකොට මෙයා පිට කරන්න පහසුයි. ඇමෝනියාගේ එහෙම සපෝට් එකක් ලැබෙන්නේ නැහැ ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න. අපි දන්නවා එකසර දායක කිරීමේ හැකියාව තමයි බාස්නික ප්‍රබලතාවය වැඩි වීමට ප්‍රධාන සාධකය. R කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන විකර්ෂක හින්දා තල්ලු කරද්දී ඉලෙක්ට්‍රෝන පිට කරන්න සපෝට් එකක් වෙනවා. මෙතන එහෙම සපෝට් එකක් නැහැ. බෙන්සීන්ගේ ගත්තොත් කිසිම සපෝට් එකක් නැහැ බාධාවක් තියෙන්නේ. මේ තියෙන එකසර සම්ප්‍රයුක්ත ව්‍යුහ ඇති කිරීම මගින් බෙන්සීන් වලට දායක කරලා
ඍණාරෝපණ විස්ථානගත කරමින් සම්ප්‍රයුක්ත ව්‍යුහ ඇති කරනවා. එහෙනම් බෙන්සීන්ට වැදුණු NH2ට වාෂ්ප ප්‍රබලතාවය ගොඩක් අඩු වෙනවා හේතුව සම්ප්‍රයුක්ත ව්‍යුහ දක්වන හින්දා. මේ එකසර බෙන්සීන් වලයට දෙන හින්දා එකසර පිට කිරීමේ හැකියාව අඩු වෙනවා. එහෙනම් මෙයාගේ තමයි අඩුම. B අඩුම වෙන්නේ A. එහෙනම් අඩුම A ABC පිළිවෙලට තමයි වැඩි වෙන්නේ. ඕගොල්ලන්ට අනිත් පැත්තට ලකුණ දාලා තියෙන්නේ. එහෙනම් ඕගොල්ලන්ට අනුව උත්තරේ වෙන්නේ උත්තරය අංක 3. එතකොට මේකේ මේ අතර ඊතරේ දාලා තියෙන C වැඩිම ඊට පස්සේ B අඩුම A. එහෙනම් 33ට උත්තරය අංක 3. පැහැදිලිද ළමයි? ගැටලු තියෙනවා නම් අහන්න. This 4 වෙනි ප්‍රශ්නය 34 දීලා තියෙනවා බෙන්සීන්ට NH2 CH2 NH2 බෙන්සීන්ට NH2 ඉන්නවා CH2 NH2 ඉන්නවා මෙන්න මෙයාට 0.5 උෂ්ණත්වයේදී HNO2 දාන්න ඕනේ 0.5 ඒ කියන්නේ ඩයසෝනිය ලවණය හැදෙන්න පුළුවන් HNO2 දැන් දාලා ලැබෙන ඵලය ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් ෆීනෝල ද්‍රාවණයකට 0.5 උෂ්ණත්වයේ ප්‍රතික්‍රියා කරනවා. ඩයසෝනිය ලවණ වල ප්‍රතික්‍රියාව. මුලින්ම මෙයාට HNO2 දැම්මහම මොකද වෙන්නේ? මෙයාට HNO2 දැම්මහම බෙන්සීන්ට බැඳලා තියෙන NH2 කොටස ඇනිලීන් කොටස එයා ඩයසෝනිය ලවණය වෙනවා. N2C එයා ඩයසෝනිය ලවණය වෙනවා. හැබැයි ඇලිෆැටික NH2 ලා උෂ්ණත්වය පාලනය කරලා ඩයසෝනිය ලවණ හැදෙන්නේ නැහැ. ඩයසෝනිය ලවණ හැදෙන්නේ හොඳට මතක තියාගන්න. බෙන්සීන්ට බැඳුණු NH2 ගෙන් විතරමයි. මෙතන ඉන්නේ CH2 ට බැඳලා. එහෙනම් එයා කෙලින්ම මොකද වෙන්නේ? HNO2 එක ප්‍රාථමික ඇමීන වායු මූල පිටවනවා. ඇයි? නයිට්‍රජන් හදනවා OH වෙනවා එයා. දැන් මෙන්න ලැබෙන ඵලය. මෙන්න මෙයා තමයි අපිට සලකන්න කියන්නේ. මෙයා තමයි අපිට සලකන්න කියන්නේ කාත් එක්කද? ෆීනෝල් එක. එහෙනම් මෙයාගේ මම ගන්නම්කෝ මේ නයිට්‍රජන් පැත්ත මේ පැත්තට දාලා. එන්න. සබන්දන එන්න. මෙතනට CH2OH. පැහැදිලිද? ඊට පස්සේ මෙයා ප්‍රතික්‍රියා කරන්න කාත් එක්කද ෆීනෝල් එක්ක. ෆීනෝල්ගේ මොන තැන හයිඩ්‍රජන්ද යන්නේ? පැරා තැන ඉන්න හයිඩ්‍රජන් මෙයත් එක්ක යනවා. මේක වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මාධ්‍ය තියෙන්න ඕන. තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන්න ඕන 0.5. ඔය තත්ත්ව අනිවාර්යයි. මේකේ හරිම ඵලය ගත්තොත් අපි මොකද්ද වෙන්නේ? මේ CH2OH නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියාවක් නැහැ. එයා ඒ විදිහට මෙයා මෙතන Cl එකත් එක්ක ගන්න මෙතන N දිත්ත බන්ධන වලින් බැඳිලා මෙතන ෆීනෝල් එන්න ඕන. හරිමනම් ෆීනෝල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන හින්දා මෙයා සෝඩියම් ලවණය වෙන්නේ. මේක තමයි හරිම පිළිතුර. හැබැයි මේ පිළිතුර එකකවත් අපිට දීලා නැහැ. මේක ONA කරලා. ඒකින්ද අපිට මේ දීලා තියෙන ඒවත් එක්ක උත්තරේ විදිහට ගන්න පුළුවන් වෙන්නේ උත්තර කීයක්වත් නැහැ. ඇයි? දිත්ත බන්ධන නෙවෙයි හැම එකම ත්‍රිත්ත බන්ධන තමයි දාලා තියෙන්නේ. මේක all හේතුව all වෙන්න ත්‍රිත්ත බන්ධන තමයි උත්තර වලට ටයිප් වෙලා තියෙන්නේ. පැහැදිලි නේද? මෙතන දිත්ත බන්ධනයක් තියෙන්නේ. හොඳට මතක තියාගන්න. මෙන්න මේ ඵලය ඇඳලා පෙන්නන්න. මෙතන ත්‍රිත්ත බන්ධනයක් නෙවෙයි දිත්ත බන්ධනයක්. ඔක පාස් පේපර් එකක ආපු ගැටලුවක්. ඒ පාස් පේපර් එකේ දීලා තියෙන්නේ මෙතන ත්‍රිත්ත බන්ධන. පැහැදිලිනේ? ඒ උත්තර ඔක්කොම වැරදි. දිත්ත බන්ධනයක් තමයි මෙතන තියෙන්නේ. අනිත් දේ තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මාධ්‍යින්ද ෆීනෝල් එකත් එක්ක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ලවණය විදිහට වඳින්න ඕන. තව ලොකු අඩුපාඩුවක් තියෙන ගොඩාක් පාස් පේපර්ස් වල පවා මේක සෝඩියම් ලවණය කරලා නැහැ. නිකම්ම OH දාලා තමයි තියෙන්නේ. දැන් මේක අඳගන්න. අපේ නිර්දේශ බෙන්සීන් ඩයසෝනියම් ලවණ ආකාර දෙකක ප්‍රතික්‍රියා තියෙනවා.
බීටා නැත්තෝල් එකයි ෆිනෝල් එකයි. ඉතින් එතන OH කාණ්ඩත් එක්ක බෙන්සීන්ට බඳුණු OH එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන හින්දා OH විදියට ඉන්න බෑ. පැහැදිලිද? ඕකේ උත්තරයක් නෑ ප්‍රශ්නෙට දාලා ඕල් ඒත් වැදගත් කරුණු ගොඩාක් හිතන දැනගන්න ඕනේ. ප්‍රශ්නේ වැදගත්. එක ඕල් 35 වෙනි ප්‍රශ්නයට යන්න. 35 වෙනි ප්‍රශ්නේ IUPAC නාමකරණයක් තියෙන්නේ Cl CH CH3 C හිත බන්ධන CH COH CH2 CH3 මේකේ ඕගොල්ලෝ හොයන්න ඕන මොකද්ද? දිගම කාබන් 10 හොයා ගන්න ඕන ක්‍රියාකාරී කාණ්ඩ අහු වෙන විදියට. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ කොටස මොකද්ද? ක්ලෝරීන් ඉන්නවා, ඇල්කීන ඉන්නවා, ඇල්ඩිහයිඩ් ඉන්නවා. එහෙනම් ප්‍රමුඛතා ශ්‍රේණිය උඩින්ම ඉන්නේ ඇල්ඩිහයිඩ්. ඇල්ඩිහයිඩේට අවම අංකය වන පරිදි ද්විත්ව වර්ධනයයි ක්‍රියාකාරී කාණ්ඩ ටිකයි අහු වෙන්න දාන්න අංක. නම් මේ විදිහට තමයි නම් කරන්න වෙන්නේ. මේ විදිහට. එතකොට බලන්න අංශදාම කවුද? ක්ලෝරෝ ඉන්නවා කාබන් 4ට ක්ලෝරෝ අංශදාමයක් විදියට ඉන්නවා. මෙතන මේ කාබන් 2යි මේ එතිල් කොටසක් ඉන්නවා. කාබන් 5යි පෙන්ට් ද්විත්ව බන්ධන ඉන්නවා දෙකට 2 ඊන් L තමයි අවසාන වෙන්න ඕන. තේරෙනවද නේද? මුලින්ම එහෙනම් අංශදාම නම් කරන්න අංගයත් එක්ක ඉංග්‍රීසි වලින් අකාරාදී පිළිවෙල. එහෙනම් මුලින්ම එන්නේ E අකුරද C අකුරද? මුලින්ම එන්නේ C අකුර. එහෙනම් ක්ලෝරෝ කියන නමින් තමයි පටන් ගන්න ඕනේ. 4ට ක්ලෝරෝ. ක්ලෝරෝ. මෙතන 3 එතිල්. මෙයා කාබන් 5යි පෙන්ට් ඊන් එන්න ඕන. පෙන්ට් තියෙන්නේ කොතනටද? පෙන්ට් වල ඊන් එන්නේ කාබන් 2ට 2 ඊන්. ඒකේ කෙලවර අකුර කැපිලා ප්‍රධාන ක්‍රියාකාරී කොටසේ නම එනවා. අංක 1ට හින්දා අංක 1 දාන්න ඕනේ නැහැ. මේක නැත්නම් 1 L කියලා දාතයි ඇල්ඩිහයිඩ් යන AL එන්නේ. මේ විදියට. පැහැදිලිද? මේකේ අංක 1ට නැතුව වෙන කොටසකට තිබ්බනම් අපි දන්න ප්‍රධාන ඇල්ඩිහයිඩ් කෙලවරටම විතරයි එන්නේ. මොකද නැත්නම් ඇල්ඩිහයිඩයක් එන්නේ නැහැ. මැදට ආවොත් මෙයා කීටෝනයක් එන්නේ. ඇයි R කාණ්ඩනේ. එහෙනම් කොහොමද ඇල්ඩිහයිඩේ AL එන්නේ අංක 1ට හින්දා 1 දාන්න ඕනේ. මොකද ඇල්ඩිහයිඩ් අනිවාර්යයෙන්ම අංක 1 තමයි එන්නේ. මොකද ඇල්ඩිහයිඩ් වෙන්නේ H හිටියොත් නේ. නැත්නම් කීටෝනයක් වෙනවනේ R වුණොත්. පැහැදිලි නේද? එහෙනම් මේකේ නම මොකක්ද එන්නේ? ක්ලෝරෝ 3 එතිල් පෙන්ට් 2 ඊනල්. ඔහොම උත්තරයක් තියෙනවද? උත්තරය අංක 2. පැහැදිලි නේද? 36 වෙනි ප්‍රශ්නෙට යන්න. 36 ඇල්ඩිහයිඩ් කීටෝන වලින් වෙන් කර හඳුනා ගැනීමට ඇමෝනිය සිලිනයිට්‍රේට් භාවිතා කළ හැකිය. මේ භාවිතා කළ හැක්කේ මොකද කියලා අහනවා. ඔන්න ඇල්ඩිහයිඩයක් ඉන්නවා. මෙන්න කීටෝනයක් ඉන්නවා. මේ දෙන්න ඇමෝනිය සිලිනයිට්‍රේට් කියන්නේ මොකද්ද? සිල්වර් ඇමෝනියා එක්ක හදන සංඝ සංකීර්ණයේ ඉන්නේ. මෙයා සිලිනයිට්‍රේට් දැම්මම ඇමෝනියත් එක්ක මොකද්ද සිද්ධ වෙන නිරීක්ෂණය? රිදී කැඩපතක් ලැබෙනවා. රිදී කැඩපතක් ලැබෙන්නේ කොහොමද? රෙඩොක්ස් වෙලා. මතකයිනේ සිද්ධාන්ත. ඇල්ඩිහයිඩ් හඳුනා ගැනීම පරීක්ෂණයටද කරා. සිල්ව ඉන්නේ ධන එකේ. එයා සිල්ව ලෝහය බවට ඔක්සිහරණය වෙනවා. මෙයා රිදී විදියට තැම්පත් වෙන පරීක්ෂණ වලේ ඒකයි කියන්නේ රිදී කැඩපත් පරීක්ෂාව කියලා. මෙතනින් ඇල්ඩිහයිඩ් එක්කට විතරයි පුළුවන් ඔක්සි. මෙතන මෙයා ඔක්සිහරණයක් වෙන්නේ. මේ විදිහට ලෝහය දක්වා ඔක්සිහරණය වෙන්න පුළුවන් වෙන්නේ විද්‍යුත් සංශ්ලේෂණයේ 15ට විතරයි. ඒකයි සිල්වරට ලෝහය දක්වා ඔක්සිහරණය වෙන්න පුළුවන් වුණා. අපි දන්න වෙන කාටවත්ම ලෝහය දක්වා ඔක්සිහරණය වෙන්න බෑ ස්කුණු වල එහෙම. ඩී ගුණීය කට්ටියගෙත් මේ විද්‍යුත් සංශ්ලේෂණයේ 15 ඉන්න සිල්වරට තමයි මේ විදිහට පුළුවන් වෙන්නේ ලෝහය දක්වා ඔක්සිහරණය වෙන්න. සාමාන්‍ය ඔක්සිහරණය වෙන්නේ අයනයක් එයාගේ අනෙක් අයන අවස්ථාවට. අනෙක් ඔක්සිකරණ අවස්ථාවට තමයි ඔක්සිහරණය වෙන්නේ. ලෝහය දක්වා ඔක්සිහරණය වෙන විශේෂ අවස්ථාවක් මේක.
මෙයා ඔක්සිකරණය වෙන්නේ ඉන්න කෙනා ඔක්සිකරණය වෙන්න පුළුවන් වුණොත් ඉතින් ඇල්ඩිහයිඩයට පුළුවන් මේ H එක OH කරලා කාබොක්සිලික් අම්ල දක්වා ඔක්සිකරණය වෙන්න. නමුත් ඇලිෆැටික කීටෝන වලට ඔක්සිකරණය වෙන්න බෑ. නේද? ඇරෝමැටික කීටෝන කෙනෙක් නම් ඔක්සිකරණය වෙත හැකියි. බෙන්සීන්ට බැඳුණු කීටෝන කොටසකට නම් COOH බවට ඔක්සිකරණය වෙන්න පුළුවන්. හැබැයි මෙතන ඉන්නේ ඇලිෆැටික R කොටසකට සම්බන්ධ කීටෝන තමයි පොදුවේ ගන්නෙ. එතන ඇලිෆැටික කීටෝන නම් පුළුවන්. හොඳට මතක තියාගන්න. එහෙනම් මේක මේ සිල්ල නයිට්‍රේට් භාවිතා කරලා ඇමෝනියම් සිල්ල නයිට්‍රේට් භාවිතා කරලා ඇල්ඩිහයිඩ් කීටෝන වෙන් කර හඳුනා ගන්න පුළුවන් වෙලා තින්නේ ඇයි? ඇල්ඩිහයිඩ් වලට හොඳින් ඔක්සිකරණය වෙන්න පුළුවන් හින්දා. උත්තරේ බලන්න මොකක්ද තියෙන්නේ කියලා. 1. ඇල්ඩිහයිඩ් කීටෝන වලට වඩා පහසුවෙන් ඔක්සිහරණය කළ හැක. වැරදි. ඔක්සිකරණය. 2. ඇල්ඩිහයිඩ් කීටෝන වලට පහසුවෙන් ඔක්සිකරණය කළ හැකි. යන්න උත්තරේ. උත්තරේ අංක 2. පැහැදිලි නේද? අපි මේ ඇල්ඩිහයිඩ් කීටෝන කියලා පොදුවේ සලකන්නේ ඇලිෆැටික කට්ටිය ඇරෝමැටික කීටෝන නෙමෙයි. ඒත් මතක තියාගන්න විශේෂයෙන් බෙන්සීන්ට බැඳුණු කීටෝන වලට COOH කාණ්ඩ බවට ඔක්සිකරණය වෙන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් 36ට උත්තරය අංක 2. මේ වගේම දෙයක් තමයි ඇල්ඩිහයිඩ් රතු දුම්බර වක්ෂේපයක් දෙනවා කොපර් සල්ෆේට් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මාධ්‍ය දැම්මම කොපර් සල්ෆේට් කියන්නේ කොපර් ධන දෙක අවස්ථාවේ මේ සිල්වර් ඔක්සිහරණය වුණා වගේම එතන කොපර්ට කොපර් ධන දෙක ධන එක අවස්ථාවට ඔක්සිහරණය වෙනවා. මෙයා තමයි රතු දෙමිලේ වක්ෂේපය. ඔතන වෙන්නේ රෙඩොක්ස් එකක් තමයි. දැන් මේ ඕගනික් වල රෙඩොක්ස් ආවම නිකන් අමුතු දෙයක් නෙවෙයි ඒක. සාමාන්‍යයි ඉනෝගනික් වල රෙඩොක්ස් වගේම තමයි ඕගනික් වලින් රෙඩොක්ස් ප්‍රශ්න එන්න පුළුවන්. රෙඩොක්ස් ගානක් වුණත් දෙන්න පුළුවන් ඕගනික් වලින්. මම ඔයාලට ඉස්සරහට තව ප්‍රශ්න කරද්දි කරනවා ඕගනික් වලින් ගානය සම්බන්ධ කරලා රෙඩොක්ස් වලට. මේ ප්‍රතික්‍රියා තුලනය කරන ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා බහුවර්ණ විදියට. හතන ප්‍රශ්න තමයි ඇවිල්ලා නැහැ. එන්න පුළුවන්. පැහැදිලි නේ? 37 වෙනි ප්‍රශ්නයට යමු අපි. 37 කියනවා පහස් සඳහන් සංයෝග අතරින් කාම රුෂ්ණත්වයේදී අවම ජල ද්‍රාව්‍යතාවයක් පෙන්වන්න. ජලයේ දිය වෙන නම් මොකද වෙන්න ඕන? ජලයේ හොඳට දිය වෙන්නේ ජලයත් එක්ක හොඳට බන්ධන හදාගත්තොත්. ජලයේ තියෙන්නේ ස්ථිර දියවැල. එතකොට ජලයේ හොඳට දිය වෙනවා ආයනික සංයෝග. ආයන ඉන්නවා නම් හොඳට ද්විතීක අන්තර් ක්‍රියාවකින් බැඳෙන්න පුළුවන්. ඔක්සිජන් ඩෙල්ටා ඍණ, හයිඩ්‍රජන් ඩෙල්ටා ධන ඉන්නේ ජලය. ස්ථිර දීර්ඝ ඇති කරගන්න. හොඳට දීර්ඝ එක්ක බැඳෙන්න පුළුවන්. ආයන වලට පුළුවන් ආයනික සංයෝග හොඳට ජලයේ දිය වෙනවා. ආය ද්‍රවීය සංයෝග. ඇල්කොහොලයක් වගේ ගත්තොත් එහෙම OH බන්ධන තියෙන හින්දා එයාට පුළුවන් හයිඩ්‍රජන් බන්ධන සාධමින් හොඳට දිය වෙන්න. එහෙනම් හොඳ ක්‍රියාකාරී කොටසක් ඉන්නවා නම් ද්‍රවණ තියෙන. එයා ඒ සංයෝග හැමෝටම හොඳ ජල ද්‍රාව්‍යතාවයක් තියෙනවා. කාබොක්සිලික් අම්ල, ඇල්කොහොල, ෆීනෝල, නයිට්‍රජන් සම්බන්ධ කට්ටිය ඕන කෙනෙක්ට පුළුවන් ප්‍රබල ලෙස ජල ද්‍රාව්‍ය වෙන්න. ආයේ බෙන්සීන් සම්බන්ධ කොටස් ගත්තොත් එහෙම බෙන්සීන් සම්බන්ධ කොටස් වල බෙන්සීන් ඉන්නේ හින්දා මෞලික ස්කන්ධයේ වැඩි හින්දා ජල ද්‍රාව්‍යතාවය අඩු වෙනවා. පැහැදිලිද? ජලයත් එක්ක හොඳට බන්ධන හදාගන්න ඕනේ. පළවෙනි එක දීලා තියෙන්නේ බෙන්සීන්ට සම්බන්ධ ඊතරයක්. අපි දන්නවා ඊතර වල විශේෂ ක්‍රියාකාරී කොටස් නැහැ. ඊතර වල අපි දන්නවා වාෂ්පශීලීතාවය ගොඩක් වැඩි, තාපාංකය ගොඩක් අඩුයි. හේතුව ඒගොල්ලොන්ගේ බැඳීම ඉතා දුර්වලයි. අණු බැඳීම ඉතා දුර්වලයි විශේෂ ක්‍රියාකාරී කොටස් මේගොල්ලන්ගේ ද්‍රවණ නැති හින්දා. පැහැදිලිනේ? මෙයා මෙහෙට තල්ලු කරනවා, මෙයා මෙහෙට තල්ලු කරනවා. දැන් මෙයාගේ ජල ද්‍රාව්‍යතාවය ඉතා අඩුයි. මෙයාගේ ඉතාමත් අඩුයි. බෙන්සීන් ඉන්නින්ද කොහොමත් අඩුයි. මෞලික ස්කන්ධය වැඩි කෙනෙක් ඉන්නවා. ඒ වගේම බෙන්සීන්ට COOH කොටසක් ඉන්නවා. අන්න බෙන්සීන්ගෙන් අඩු වුණාට මෙන්න මෙතන ඩෙල්ටා ධන ඉන්නවා. හයිඩ්‍රජන් බන්ධන සාධමින් ජලය හොඳට දිය වෙන්න පුළුවන්. හැබැයි මේ බෙන්සීන් ඉන්න හින්දා එයාගේ අඩුයි. හැබැයි මෙයා තරම් අඩු නෑ. මෙයාගේ සපෝට් එකක් නැතුණාට දිය වෙන්න. මෙයාගේ මේ කාබොක්සිලික් කොටසේ ද්‍රවණ තියෙනවා. COOH ගත්තොත් OH ද්‍රවණ
ද්‍රවී සරණක ටීන වල ගත්තත් ඒ විදිය. ටීන වලත් මේ ඔක්සිජන් ගේ ඉන්න හයිඩ්‍රජන්ට හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන්. ඒත් අරින් රේඩලා ගන්න. බෙන්සීන්ට වැදුනත් එයාට හදන්න පුළුවන්. ආ දෙක උත්තරේ මට මග හැරිලා. ඇල්කොහොල්. ඇල්කොහොල් ඉතින් හොඳටම ජලයේ දිය වෙනවා. ප්‍රබල ලෙස හයිඩ්‍රජන් බන්ධන හදා ගන්නත් පුළුවන්. මෞලික ස්කන්ධයත් අඩු. බරත් අඩුවෙන් හොඳට දිය වෙනවා. මෙයා හොඳින් දිය වෙනවා. ඊළඟට බෙන්සීන්ට NH2. මෙයා ගත්තොත් බෙන්සීන් කොටසෙන් අඩු වුණාට මේ ද්‍රවීය නයිට්‍රජන් හයිඩ්‍රජන්ලා ඉන්නවා. එයාලා හින්දා ජල ද්‍රව්‍යතාවය ගොඩක් වැඩි. එහෙනම් ජල ද්‍රව්‍යතාවය අඩුම කවුද? ඊතරේ. උත්තරේ අංක 1. මම කොහොමත් ඕගොල්ලන්ට ඉස්සරහට අමතර දවසක් දාලා, ඒ කියන්නේ අපි කරන ක්ලාස් වල පේපර්ස් කරන දවසක් වෙනුවට දවසක් අරගෙන ඔයාලට මම කරනවා මුළු සිලබස් එකේම ඕගනික් සංයෝගවල ජල ද්‍රව්‍යතාවය කරනවා. මම ඔයාලට කිව්වා මම කියපු විදිහටම ඔයාලට මේ වෙනකොට ඕගනික් සිලබස් එකේම ආණ්ඩික ප්‍රබලතා කතා කරලා තියෙනවා. භාෂණ ප්‍රබලතා කතා කරලා තියෙනවා. ආය අමතර දවසක් දාලා IUPAC නාමකරණය නැවත ඔක්කොම කරනවා. දැන් අපි යාන්ත්‍රණ ඔක්කොම ටික නැවත පටන් ගන්න තියෙන්නේ ස්පීඩ් රිවිෂන් එකක් කරන්න. නැවත යාන්ත්‍රණ මතක් කරන්න පටන් ගන්න තියෙන්නේ. යාන්ත්‍රණ ඔක්කොම මතක් කරාට පස්සේ ජල ද්‍රව්‍යතාවය මේ විදිහට කරනවා ඔක්කොම. IUPAC නාමකරණය තව ඉස්සරහට කරනවා. අපි සමාවිතතාවය ඔක්කොම කරලා තියෙන්නේ. ආවිතතාව භාෂිකතාව කරලා තියෙන්නේ. ඔයාලට හැම මොන සෙක්ෂන්ස් කියන්නේ. ඒවා නැවත නැවත මතක් කිරීම කරනවා සිද්ධාර්ථ. හරිද? එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරය අංක 1. ඒ ජල ද්‍රව්‍යතාවයෙන් තියෙන්නේ. 38 IUPAC නාමකරණයක් තියෙන්නේ. IUPAC නාමකරණය දීලා තියෙන්නේ ස්තර වලින්. ඉතින් ස්තර නාමකරණය කොහොමද එන්නේ? CH3 CH2 CU1 නිකන් ස්තරයක් ගන්නකො මෙහෙම. මොකක්ද ස්තර එක මුලින් නම් කරන්නේ? මේ COO ට බැඳලා ඉන්න මේ කොටස තමයි මුලින්ම. ඇල්කොහොලෙන් ලැබෙන කොටස තමයි මුලින් නම් කරන්නේ. මෙයා නම් කාබන් දෙකයි නම් මෙයා මොකද එතිල්. ඊට පස්සේ නම් කරනවා මෙයාට අංක 1 දීලා මේ පැත්තට. 1 2 3. තුනක් නේ. තුනක් නම් මෙත් ප්‍රොපර් ඔයට් එන්න ඕන. ප්‍රොපර් නොයේ ඔයට් ප්‍රත්‍ය තමයි එන්නේ ස්තර එකකට. නේද? ඒතර මෙතන ස්පේස් එකක් තියෙන්න ඕන. මේ එතිල් කියන කොටස ලියලා හොඳට මතක තියාගන්න. එතන පොඩි ස්පේස් එකක් තියෙනවා. එතිල් ප්‍රොපනොයේ OATE එන්න ඕනේ. ඇල්කේනේ E කැපුණා ඔයට් එන්න. ඇල්කේන එක E, ඇල්කයින එක I, ඇල්කේන එක A වගේ. එහෙනම් මේක කියලා තියෙන්නේ එතිල්. එතිල් කියන්නේ මෙතන එතිල් කොටසක් තියෙනවා O එක. ඊට පස්සේ CO ට සම්බන්ධ වෙන මෙයාට අංක 1 දීලා තමයි නම් කරන්නේ. HEP එතන තියෙන්නේ 2 amino 5 oxo heptino hept X කියන්නේ කාබන් 6 කාබන් 7ක් තියෙනවා. හෙප්ලු 4යි 5යි 6යි 7යි. තේරුණා නේද? කාබන් 7ක් තියෙනවා. ඉතින් මේ කාබන් 7 තියෙන එකේ දෙකට ඇමයිනෝ 2 3 4 5 6 7 දෙකට ඇමයිනෝ කියන්නේ මොකද්ද? ඇමයිනෝ කියලා කියන්නේ NH2 කොටස්. එහෙනම් දෙක තැනට NH2 ඉන්නවා. ඊළඟට තියෙනවා ආයේ 5 oxo පහට oxo කෙනෙක්. oxo කියන්නේ CO. 5 oxo heptinoid එකේ ඊන් එන්නේ heptene. ඊන් එන්නේ කීයටද? අංක 3ට ඊන් එනවා. එහෙනම් මේ 3 තියෙන තැනට මොකක්ද එන්න ඕන? කාබන් 3 තියෙන තැනට ද්විත්ව බන්ධනයක් එන්න ඕන. තේරුණානේ? කාබන් 3 අවමාංකය 2 වෙනවා මෙතනට දැම්මොත් මෙතනට තමයි ද්විත්ව බන්ධනය එන්න ඕන. 3 ඊන්නේ E9. එහෙනම් මේක තමයි සංයෝගය. මේක අපිට අනිත් පැත්ත ගහලා තමයි දීලා තියෙන්නේ. CH3 එතකොට CH2O මේක අනිත් පැත්ත ගහගන්න මේක තමයි CO C මේ C ට NH2 කෙනෙක් ඉන්නවා. එහෙනම් මෙතනට බන්ධන 4 සම්පූර්ණ වෙන තව H කෙනෙක් එන්න ඕන. මෙතන කාබන් ද්විත්ව බන්ධනයක්. මෙතන බන්ධන 3 ඉඳන් තව H කෙනෙක් එන්න ඕන මෙතනට. මෙතනටත් H කෙනෙක් එන්න ඕන. CO CH2 CH3 එන්න ඕන. තේරුණානේ දේ නාමකරණය?
එස්තර නාමකරණයකින් දීලා තියෙන්නේ. එස්තරේ කොටස් දෙකකට කඩලා නම් කරන්නේ. මේ කොටස වෙනව නම් කරනවා මෙයා අංක දාලා ඊට පස්සේ නම් කරනවා 3 4 5 6 7 පැහැදිලි නේද? ඔය විදිහ උත්තරයක් තියෙන්නේ අංක 2. පැහැදිලි නේද? ඉස් 9 වෙනි ප්‍රශ්නට යන්න. 39 IUPAC නාමකරණයම තමයි තියෙන්නේ. ඒක බලමු මොනවා එකක්ද කියලා තියෙන්නේ. CS2 ට OH CH3R C ත්‍රිත්ව බන්ධනේ ඉන්නවා ඒක කයින කොටසක් CONH. ඉතින් ඔයගොල්ලෝ දන්නවා A මයිඩ තමයි ප්‍රමුඛතා ශ්‍රේණියේ උඩින්ම තියෙන්නේ. එහෙනම් A මයිඩ කොටසට අවමාංකයේ වන පරිදි තමයි නම් කරන්න ඕන. මෙයාට අංක 1 2 3 4 5. ඉතින් මෙතන ඉන්නවා OH කොටසක්. OH ට කියන මොකක්ද නම? හයිඩ්‍රොක්සි. මෙයාට කියන්නේ හයිඩ්‍රොක්සි කියලා. මෙයා මෙයාට කියන්නේ බ්‍රෝමෝ. බ්‍රෝමයිඩ් නෙමෙයි. ඕගනික් වල ඉනෝගනික් වල නාමකරණය පටල ගන්න එපා. හරිද? D ගොනුවේ නාමකරණය මම කරලා තියෙන්නේ. ඒකේ මම ඕන වීඩියෝ එක ආයෙ දාන්නම්. D ගොනුවේ නාමකරණය නම් නෙමෙයි මේවයි අංශ දාම වලට නම් කරන්නේ. D ගොනුවේ මම ඕනනම් ආයෙ D ගොනුවේ නාමකරණය රිවිෂන් එකක් කරන්න. D ගොනුවේ කරලා තියෙන ඕන D ගොනුවේ එකේ වීඩියෝ එක දෙන්නම් පුළුවන්. D ගොනුවේ නම් ටිකක් සැරට කරන නාමකරණය. කැටායන ඇනායන එක වෙන වෙනම කරලා සම්පූර්ණ සංයෝගයට අදාළ නාමකරණයක් ඕන D ගොනුවේකට. මේක කොහොමද එන්නේ? 4ට මෙතන මුලින් බලන්න ඉංග්‍රීසි අකුර වලින් මුලින් වෙන්නේ B අකුර. එහෙනම් 4 බ්‍රෝමෝ 5 හයිඩ්‍රොක්සි නේද? ඊළඟට ඇල්කයිනයක් ඉන්නේ. එහෙනම් මෙයාගේ කාබන් ගාන 5යි පෙන් අයින් එන්න ඕනේ YNE එන්න ඕන. YNE එන්න කලින් ඒ ත්‍රිත්ව බන්ධනයේ තියෙන අංකය ගන්න ඕන. අයින් එන්න කීයද? 2. එහෙනම් 2 අයින් ඇවිල්ලා අග අකුර කැපිලා ඊ අකුර කැපිලා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ ඉන්න ඕන. ඒමයිඩ් එක. ඇමයිඩ් කියලා අගට එන්න ඕන එහෙනම්. AMIDE යෙදෙන්න ඕන. අපි දන්න දේ තමයි ඒමයිඩ් අනිවාර්යයෙන්ම අංක 1 තමයි එන්නේ කෙලවරකට ඉන්න කෙනෙක්. එහෙනම් මෙතන අංක 1 දාන්න ඕනේ. වෙන ක්‍රියාකාරී කෙනෙක් වුණා නම් ඊටෝන වගේ වුණා නම් එයාගේ ඒ ක්‍රියාකාරී කොටස ඉන්න තැන අංකය යොදන්න ඕනේ. මෙතන නම් 1 ඒමයිඩ් කියලා දාන්න ඕනේ නෑ නිකම්ම. ඒමයිඩ් දාතේ මොකද අංක 1ට ඉන්නේ හින්දා. ඒතර මේකේ නම 4 බ්‍රෝමෝ 5 හයිඩ්‍රොක්සි පෙන් 2 අයිනමයිඩ් පෙන්ටනමයිඩ් තේරෙනව නේද? මේක තව විදිහකට කියත හැකි කොහොමද කියන්නේ? මේ දෙක ඉස්සරහට දාලා කියත හැකි. 2 පෙන්ටනයිඩ් කියලා කියන්න පුළුවන්. 2 පෙන්ටනමයිඩ් කියලා කියන්න පුළුවන්. 4 බ්‍රෝමෝ මේක තව විදිහක් බලන්න. අපි ඉන්න පුළුවන් හැම විදිහම මතක් කරගන්න ඕනේ. මෙතන ඉස්සරහට මේ දෙක ගන්න පුළුවන්. 2 පෙන් මේ දෙකෙන් මොන විදිහකට තියෙන්න පුළුවන් උත්තරේ. බලන්න මොකක්ද තියෙන්නේ කියලා. මේක නම් ඉස්සරහට 2 දාලා තියෙන්නේ. දෙවිදියටම තියෙන ඔය ඕන් එන්නේ නැහැ, අයින් එන්නේ නැහැ, ඇමයිඩ් කියන එක තමයි ක්‍රියාකාරී කොටස. ඒක විතරක් දන්නවනම් මේක ක්‍රියාකාරී කොටස ඒමයිඩ් කියලා දන්නවනම් එහෙම උත්තර තියෙන්නේ එකයි. උත්තරය අංක 1 විතරයි කියලා එතනින් නිකම්ම තෝරගත හැකියි උත්තර. මේ නාමකරණයක් ඕනම නැහැ. ක්‍රියාකාරී කොටස හඳුනාගත්ත ගමන් උත්තරේ ගන්න පුළුවන් ඒක. 40 ප්‍රකාශ සමාහිතාවය මෙන්ම ජ්‍යාමිතික සමාහිතාවය පෙන්වයි. ප්‍රකාශ පෙන්වන්න නම් මොකක්ද තියෙන්න ඕන? අසම්මිතික කාබන් කෙනෙක් ඉන්න ඕන. කාබන්ට අසමාන කොටස් 4ක් සම්බන්ධ වෙලා ඉන්න ඕන ප්‍රකාශ පෙන්වන්න නම්. ජ්‍යාමිතික පෙන්වන්න නම් ද්විත්වබන්ධිත කාබන්ලට එකිනෙකට අසමාන කොටස් සම්බන්ධ වෙලා ඉන්න ඕන. මේ දෙන්න එකිනෙකට අසමාන වීම අනිවාර්යයි. මෙයාලා සමාන වුණොතින් සිස්ටාන්ස් ඇති වෙන්න පුළුවන්. එහෙනම් බලමු උත්තරය අංක 1 CH3 C H2
CH CH3 CH දිත්ත බන්ධන CH CH3 මෙන්න අසමමිතික කාබන් කෙනෙක් ඉන්නවා වෙනස් එකිනෙකට H වෙනස් ඒ වගේම දිත්ත බන්ධිත කාබන්ට අසමාන කොටස් සම්බන්ධ වෙලා තියෙනවා මේ කාබන්ට H කෙනෙකුයි මේ කොටසයි මෙයාට H උයි මේ කොටසයි එකිනෙකට අසමානයි එහෙනම් මේ සංයෝගයේ මේ කාබන්ට අසමාන කොටස් හතරක් ඉන්නේ හයිඩ්‍රජන් CH3 CH2 CH3 මේ දිත්ත බන්ධන කොටස එහෙනම් මේක හින්දා ප්‍රකාශ සමාගතාවය තියෙනවා ඒ වගේම මේ දිත්ත බන්ධනයට ඉන්න කාබන් වලට අසමාන කොටස් ඉන්නේ මේ කාබන්ට ඉන්නේ හයිඩ්‍රජන් කෙනෙකුයි CH3 කෙනෙකුයි මෙතන ඉන්නේ හයිඩ්‍රජන් කෙනෙකුයි මේ කොටස එහෙනම් එකිනෙකට අසමාන හින්දා මෙතන ජ්‍යාමිතිකක් තියෙනවා එහෙනම් ප්‍රකාශ ජ්‍යාමිතික දෙකම තියෙන උත්තරය තමයි අපෙන් අහන උත්තරය අංක 1 කියලාම පැහැදිලි දෙවැනි එකේ ගත්තොත් ජ්‍යාමිතික නැහැ හේතුව මොකද්ද හේතුව දිත්ත බන්ධනයට සමාන කාණ්ඩ ඉන්නවා CH3 CH3 තුන්වෙනි උත්තරේ ජ්‍යාමිතික නැහැ H දෙකක් ඉන්නවා දිත්ත බන්ධිත කාබන් වලට H දෙකක් සමානයි ඊළඟ එකේ ජ්‍යාමිතික තියෙනවා ප්‍රකාශ නැහැ අසමාන කොටස් හතරක් ඉන්න කාබන් කෙනෙක් නැහැ පස්වෙනි එකේ ජ්‍යාමිතිකත් නැහැ ප්‍රකාශත් නැහැ පැහැදිලි නේද උත්තර 40ට උත්තරය අංක 1 41 වෙනි ප්‍රශ්නයට යමු. මේ ප්‍රශ්න වල ගැටලු තියෙනවා නම් අහන්න මොනවා හරි. ඒකේ කියනවා අපිට දීලා තියෙනවා මේ විදිය ඵලය. NO2 කියලා ඉන්න මෙතනට. බෙන්සීන් දෙකම මෙතන එකකට බැඳිලා එකට මෙතන OCH3 කෙනෙක් බැඳලා ඉන්නවා. මෙතන CD ඉන්නවා. CD මෙතන AB කියලා නම්. මෙතනින් අහනවා මෙයාට බ්‍රෝමයින් ආකරණය Br2 FeBr3 දැම්මහම බ්‍රෝමිනීකරණය සිදු වෙන්නේ මොන ස්ථානයකටද කියලා අහනවා. Br සම්බන්ධ වෙන්නේ. මම මේ දෙක වෙන වෙනම ගන්නවා. බෙන්සීන්ට NO2 තිබ්බොත් මේක හිතන්න ඕනේ මොකද්ද? ඕතෝපෙරා මෙටායොම් කාරක බව. මෙයා මෙටායොම් කාරකයක්. මම මේකේ යාන්ත්‍රණත් කතා කරා. ඊයේ ප්‍රශ්න වලත් යාන්ත්‍රණ කතා කරා. මේකේ යාන්ත්‍රණ ඊයේ කතා කරා. ඊයේ මේකේ පළවෙනි කොටස සාකච්ඡාවේදී කතා කරා ප්‍රශ්න වලදී 2 4 6 තැන් වලට ඍණාරෝපණ විස්ථානගත වුණ හින්දා අමාරුවෙන් හරි මෙටා තැනට තමයි මෙයාට කවුරු හරි කෙනෙක් සම්බන්ධ වෙන්නේ. මෙයාට සම්බන්ධ වෙන්න කැමති නෑ මොකද මෙයා වික්‍රියකයක්. එහෙනම් මේ Br2 ආකරණය කරාම මෙයාට සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද මෙයා වික්‍රියකයක් හින්දා සම්බන්ධ වෙන තැනක් නැතිම වුණොතින් තමයි ධනාරෝපණ නැති මේ මෙටායොන් කාරක වල ඕතෝපෙරා ස්ථාන වල ධනාරෝපණ ස්ථානගත වුණේ. මතකයි නේද? මෙයා මෙටායොන් කාරකයක් මෙටායොන් කාරක ගත්තොත් ඒගොල්ලොන්ගේ ධනාරෝපණ තමයි ඕතෝපෙරා ස්ථාන වල ව්‍යාප්ත වෙන්නේ. ඕතෝපෙරායොන් කාරකයක් ගත්තොත් එයාගේ ඍණාරෝපණ ස්ථානගත වෙන්නේ 2 4 6 ස්ථානවල. එතකොට මේ ඕතෝපෙරායොන් කාරකයේ එන ඉලෙක්ට්‍රෝෆයිලේ ධන Br ධන CH3 ධන ඕනම ධන කෙනෙක් සම්බන්ධ වෙන්නේ පහසුවෙන්ම ඕතෝපෙරා ස්ථානවලට. එතකොට මේ ඕතෝපෙරායොන් කාරකවල 2 4 6 ස්ථානවල ඍණ තියෙන හින්දා ඉතා කැමැත්තෙන් සම්බන්ධ වෙනවා. ඒක අපි කියන්නේ ඕතෝපෙරා කට්ටියක සක්‍රියකයි කියලා. මෙටා කට්ටියගේ ඕතෝපෙරා ස්ථානවල ධන තියෙන්නේ. ධන තියෙන හින්දා ධන කෙනෙක් සම්බන්ධ වෙන්න කැමති නෑ. අමාරුවෙන් උනත් සම්බන්ධ වෙන්නේ ධන නැති මෙටා ස්ථානයට. පැහැදිලිද? මේ පොයින්ට් එක හොඳට ඔලුවට ගන්න. එතකොට මේ ප්‍රශ්නේ අපි ගත්තොත් මේකේ මේ කොටස් දෙකම ඉන්නවා. මෙයා වික්‍රියකයක්. මෙටා වික්‍රියක. මෙයා ඕතෝපෙරා සක්‍රියක. එහෙනම් ඒ Br ධන ඉලෙක්ට්‍රෝෆයිලේ සම්බන්ධ වෙන්න කැමති කොතනටද? Br ඩෙල්ටා ධන සම්බන්ධ වෙන්න කැමති කොතනටද? මේකේ ඕතෝපෙරා ස්ථාන වලට. මේකේ පැරාදලට සම්බන්ධ වෙන්න බෑ මෙතනින් බැඳිලා එහෙනම්. ඕතෝ ස්ථාන වෙන දෙක. D කියන තැනට තමයි සම්බන්ධ වෙන්න කැමති. මෙයා සම්බන්ධ වෙන්නේ D ට විතරමයි. මෙයාගේ සම්බන්ධ වෙන්නේ නැහැ. මෙටා තැන් දෙකට.
මොකද මෙයා වික්‍රියකයා. මෙයාගේ ධන ආරෝපණ තියෙනවා 2 4 6 ස්ථානවල. පැහැදිලිද? එහෙනම් මේකේ බ්‍රෝමින් ආකරණය වෙන්නේ D ට පමණමයි. පැහැදිලිද? ඔන්න මෙයාට සුළු වශයෙන් තියෙනවා කියලා DB ගන්න පුළුවන් එහෙම උත්තරයක්වත් නැහැ. පැහැදිලිනේ? මෙයා වික්‍රියකනේ. ඒ වික්‍රියක සක්‍රියක බව පදනම් කරගෙන තමයි මේක හිතන්න තියෙන්නේ. අපි කොහොමද මේකේ ඔයගොල්ලන්ට යාන්ත්‍රණ කතා කරා හැම එකකම. ඕතු පැරාමීටර් යොමුකාරක බව පැහැදිලි කිරීම යටතේ. එතනින් තමයි ප්‍රශ්නේ එල්ල තියෙන්නේ. උත්තරය අංක 5. හොඳ ප්‍රශ්නයක්. 42 වියලි ඊතර තුල මැග්නීසියම් සමග ප්‍රතික්‍රියා කරමින් ග්‍රීනාඩ් ප්‍රතිකාරකය ලබා දෙන්නේ කවුද කියලා අහනවා. අපි දන්නවා ග්‍රීනාඩ් ප්‍රතිකාරකය ඊටාම් ප්‍රතික්‍රියාශීලී. දැන් උදාහරණයක් ගත්තොත් මේක CH2 CH2 MgBr කියලා. මේක අපි මැග්නීසියම් වියලි ඊතර ගන්න. ජලයේ තියෙන්න බෑ මාධ්‍ය. ඇයි හේතුව? ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ මෙයා ධන මෙයා ඍණ. මැග්නීසියම් ධන දෙක මෙයා ඍණ. එකකින්ද මෙයා ධන වෙනවා මෙයා ඍණ වෙනවා. මේ මාධ්‍යයේ ඩෙල්ටා ධන ඍණ කවුරු හරි හිටියොතින් එහෙම මොකද වෙන්නේ? මේ කට්ටිය ප්‍රතික්‍රියා කරලා ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ විදියට ඉන්නේ නැහැ. ප්‍රතික්‍රියා කළ වෙන ඵලයක් ගෙන දෙනවා. එහෙනම් ග්‍රීනාඩ් ප්‍රතිකාරකය ලබා ගන්න නම් ග්‍රීනාඩ් ප්‍රතිකාරකය හදා ගන්නා මාධ්‍යයේ ද්‍රවීය කට්ටිය කවුරුත් ඉන්න බෑ. එහෙනම් මෙයාලගේ ද්‍රවීය කොටස් ඉන්න බෑ ග්‍රීනාඩ් හදා ගන්න නම්. ද්‍රවීය කොටස් පැවතිය නැහැ. එහෙනම් බලන්න මේ උත්තර පහේ ද්‍රවීය කොටස් මොකක්වත්ම නැති කෙනා කවුද කියලා. ඩෙල්ටා ධන ඍණ සහ ජව නැති කරගත්ත කට්ටිය නැත් එක ආගෙන ගියා බලන්න. පළවෙනි එකේ දීලා තියෙනවා CH3 CH CH2 එතන Br කෙනෙක් ඉන්නවා නේද ඉතින්. CH2OH මෙන්න OH මොකද වෙන්නේ? මෙතන ඩෙල්ටා ධන ඍණ ඉන්න මේගොල්ලොත් එක ග්‍රීනාඩ් ප්‍රතික්‍රියා කරනවා. මේ Br එක්ක මේ ඩෙල්ටා ඍණින්ද MgBr2 හදනවා. මේගොල්ලොත් එක ප්‍රතික්‍රියා කරනවා. ග්‍රීනාඩ් ඉන්නේ නැහැ. දැන් මෙයා එක හදා ගන්නත් බැහැ. දෙකෙත් ඉතින් Br ඉන්නවා. ඩෙල්ටා ධන ඍණ. මෙයාගෙත් හදා ගන්න බැහැ ප්‍රතික්‍රියා කරනවා. නයිට්‍රජනුත් ඉන්නවා ඩෙල්ටා ඍණ දාන. හදා ගන්න බැහැ. පැහැදිලිද? ඔය විදියට බලන්න. දැන් මැග්නීසියම් වියලි ඊතර දැම්මම මෙතන MgBr කරගත හැකි ග්‍රීනාඩ් කරගත හැකි. හැබැයි මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මෙතනත් MgBr හදාගත හැකි ග්‍රීනාඩ් වැඩක් නැහැ. මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මැග්නීසියම් වියලි ඊතර දාලා ග්‍රීනාඩ් හදාගත්තට මේ අවස්ථා දෙකේම වැඩක් නැහැ. යත් එක්ක ප්‍රතික්‍රියා කරන ක්‍රියාකාරී කොටස් ඉන්නවා. පැහැදිලි නේද? අපෙන් අහලා තියෙන මේ කට්ටියකින් ග්‍රීනාඩ් හදා ගන්න පුළුවන් කට්ටිය. ග්‍රීනාඩ් හදා ගන්න නම් Br ඉන්න ඕන. MgBr වෙන්න ඕන. හැබැයි එයා එක්ක ප්‍රතික්‍රියා කරන වෙන කවුරුවත් මාධ්‍යයේ ඉන්න බෑ. පැහැදිලි නේද? දැන් තුන්වෙනි උත්තරේට යන්න. තුන්වෙනි උත්තරේ බෙන්සීන්ට CH ද්විත්ව බන්ධන CH CH2Br මේ Br MgBr වෙයි. හැබැයි මොකක්ද විශේෂත්වය? මේකේ නම් නැහැ ක්‍රියාකාරී කොටස්. ඩෙල්ටා ධන ඍණ වල කට්ටිය නැහැ මේකේ. එහෙනම් මේකෙන් ග්‍රීනාඩ් හදාගත්තොත් ස්ථායීව ඉන්න MgBr විදියටම. පැහැදිලි නේද? මෙතන ද්විත්ව බන්ධනනේ තියෙන්නේ. ද්විත්ව බන්ධනේ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ මෙයත් එක්ක. පැහැදිලි නේද? මොකද මේ මාධ්‍ය තව මෙයාගේ අණු ඉන්නවනේ. දැන් මේ මාධ්‍ය ගත්තොත් තවත් මේ අණු ගොඩක් ඉන්නවා. ඒ අණු වල ඉන්න මේ ඩෙල්ටා ධන ඍණ වලට මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ ග්‍රීනාඩ් හදා ගන්න බෑ කියන්නේ. ඒකයි අපි කියන්නේ ග්‍රීනාඩ් හදාගද්දී වියලි ඊතර මාධ්‍යම භාවිත කරන්න ඕන කියන්නේ. වියලි ඊතර වල ද්‍රවීය කොටස් නැහැ. පැහැදිලි නේ? නම් ඔන්න තුන උත්තර. හතරේ උත්තරේ බලමුකෝ අපි. අග්‍රස්ථ හයිඩ්‍රජන් ඉන්නවා. එයා ආම්ලිකයි. මෙතනින් MgBr හැදුනොත් Br එක මේකේ ඩෙල්ටා ධන ඍණ. මේ ආම්ලික හින්දා මේ හයිඩ්‍රජන්ට මේගොල්ලොත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. මෙතන ඍණ ධනනේ. පැහැදිලි නේද? එහෙනම් අග්‍රස්ථ හයිඩ්‍රජන් ආම්ලික හින්දා තමයි මේ හතරවෙනි උත්තරෙන් බැරි. හොඳ ප්‍රශ්නයක් ඒක. පස්වෙනි උත්තරය යමු. CH3 CH2 CHBr ඉන්නවා. එයා MgBr වෙයි. නමුත් මෙන්න ඇල්ඩිහයිඩ් කොටසක් ඉන්නවා. ඇල්ඩිහයිඩේ ඩෙල්ටා ධන ඍණ ඉන්නවා.
පැහැදිලි නේද? ද්‍රව්‍ය කොටස් ඉන්නවා. එහෙනම් එයා එකක් බෑ. ද්විත්ව බන්ධනයේ විතරක් ඉන්න මේ ප්‍රභේදය තමයි අපිට සලකන්න පුළුවන් වෙන විශේෂ ද්‍රව්‍ය කොටස් නැති හින්දා ඊනාට ප්‍රතිකාරකයේ එයා එක්ක හැදෙන අවස්ථාවල ස්ථායීව පවතී. උත්තරය අංක 3 42ට 3. ඒක හරි ළමයි කවුද? හතලිස් තුන්වෙනි ප්‍රශ්නය පහත් දැක්කන කවර සංයෝගයේ කාම උෂ්ණත්වයේදී ආම්ලීකృత සෝඩියම් ඩයික්‍රොමේට් කොළ කරනවා දහන. ඩයික්‍රොමේට් කොළ කරන්නේ මොනවද? ඔක්සිහරණය. තැඹිලි පාට ඩයික්‍රොමේටේ කොළ වෙන්න නම් එයා ඔක්සිහරණය වෙන්න ඕනේ ධන 6න් ධන 3ට. එයා ඔක්සිහරණය වෙන්න නම් මාධ්‍යයේ ඉන්න ඕනේ ඔක්සිකරණය වෙන්න පුළුවන් කෙනෙක්. එහෙනම් බලන්න මේ උත්තරවල ඔක්සිකරණය වෙන්න පුළුවන් කාටද කියලා. පළවෙනි එකේ ත්‍ෘතීක ඇල්කොහොලයක්. ත්‍ෘතීක ඇල්කොහොලේ OH බඳුන කාබන්ට හයිඩ්‍රජන්ලා නැහැ. එහෙනම් HOH වෙන්න හයිඩ්‍රජන්ලා නැහැ. මෙයාට ඔක්සිකරණය වෙන්න බෑ. එකේ ඉන්නේ කීටෝනයක්. අපි දන්නවා ඇලිෆැටික කීටෝන වලට ඔක්සිකරණය වෙන්න බෑ. ඇයි H නැහැ. ඊළඟේ ඉන්නේ ඒමයිඩයක්. ප්‍රොපනමයිඩ් ඉන්නේ. ඒමයිඩ වලටත් ඇය ඔක්සිකරණය වෙන්නේ H නැහැ. අන්න හතරවෙනි එක ප්‍රාථමික ඇල්කොහොලයක්. ඉතින් ප්‍රාථමික ඇල්කොහොලේ OH බඳුන කාබන්ට H දෙකක් ඉන්නවා. ප්‍රාථමික ඇල්කොහොල ගන්න CH3 වෙන්න CH වෙන Hලා දෙන්නෙක් ඉන්නවා. මේ Hලා දෙන්නටම ඔක්සිකරණය වෙලා කාබොක්සිලික් ආම්ලය දක්වා ඔක්සිකරණය වෙන්න පුළුවන්. මේ Hලා OH වෙලා ඒ අතරින් ජලාණුවක් ඉවත් වෙනවා. ඒවෙන්නේ කාබොක්සිලික් වෙනවා. ඉතින් අන්න උත්තරේ අංක 4 ඇල්කොහොලේ CH3 CH2 OH එයාට පුළුවන් කාබොක්සිලික් දක්වා ඔක්සිකරණය වෙනවා. ඊළ පස්සේ උත්තරේ ඉන්නේ බෙන්සීන්ට බඳුණු ක්ලෝරින් කොහොමවත් එයාට ඔක්සිකරණය වෙන්න බෑ. බෙන්සීන්ට බඳුණු කාබන්ට H එකක් හෝ ඉන්නවා නම් තමයි ඔක්සිකරණය වෙන්න පුළුවන් වෙන්නේ. ආයේ බෙන්සීන්ට බඳුණු ප්‍රධාන කොටසට කීටෝන කොටසක් ඉන්නවා නම් එයාටත් ඔක්සිකරණය වෙන්න පුළුවන්. මතකද මෙයාට ඔක්සිකරණය වෙන්න පුළුවන්. ඇලිෆැටික කීටෝන වලට බැරි වුණාට ඇරෝමැටික කීටෝන වලට ඔක්සිකරණය වෙන්න පුළුවන්. නම් උත්තරය අංක 4 එක ඔක්සිකරණය ඇසුරෙන් තමයි දීලා තියෙන්නේ. හතලිස් හතරවෙනි ප්‍රශ්නයට යන්න. 44 වෙනි ප්‍රශ්නයක් කියලා තියෙනවා. තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රොපනල් පිරියක් කළ විට ලැබෙන්නේ. අන්න සංගණන ප්‍රතික්‍රියා දීලා තියෙනවා. CH3 CH2 COOH මෙයාට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම වෙන්නේ මොකද්ද? ආම්ලික හයිඩ්‍රජන් ඉවත් වෙලා එතනින් නියුක්ලියෝෆයිල් එකක් ඇති වෙනවා. ආම්ලික හයිඩ්‍රජන් කියන්නේ මොකද්ද? කාබොනයිල් කාබන්. මේ CO කාබන්ට යාපද කාබන්ට අපි කියනවා ඇල්ෆා කාබන් කියලා. එයාට ඉන්න හයිඩ්‍රජන්ට අපි කියනවා ඇල්ෆා හයිඩ්‍රජන් කියලා. ඇල්ෆා හයිඩ්‍රජන් එතකොට මෙයාගේ දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නම ඇල්ෆා හයිඩ්‍රජන්ලා. ඒ ඇල්ෆා හයිඩ්‍රජන් ආම්ලිකයි. ඉතින් මේ ඇල්ෆා හයිඩ්‍රජන්ට මුලින්ම මොකද්ද වෙන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල භස්මයක්. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ප්‍රබල භස්මය පූර්ණ විඝටනය වෙන මුලින්ම මේකේ ආන්තනය ගත්තොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භස්මයක් ඉඳලා එතනින් OH- ඇති වෙනවා. මෙයාට පුළුවන් නියුක්ලියෝෆයිල් එකක් ලෙස ක්‍රියා කරන්න. එයා නියුක්ලියෝෆයිල් එකක් විදිහට පහර දීලා. ඇත්තට මෙතන නියුක්ලියෝෆයිල් එකක් නෙමෙයි මෙතන වෙන්නේ මෙයා ආම්ලික හයිඩ්‍රජන්. මෙතන අම්ල භස්ම කතාවක් තමයි වෙන්නේ. OH- ඇවිල්ලා පහර දෙනවා මෙතනට. ආම්ලික හයිඩ්‍රජන්. දීලා යාව ගන්නවා. එතනින් ගත්තාම එතනින් ඇති වෙනවා නියුක්ලියෝෆයිල් එකක්. හරිද? මෙයා නියුක්ලියෝෆයිල් එකක් කොත් වැරදි මෙයා භස්මයක් විදිහට හැසිරෙන්නේ. භස්මයක් විදිහට ක්‍රියා කරලා එතනින් නියුක්ලියෝෆයිල් එකක් ඇති වෙනවා. පැහැදිලිද ඒක? කියන්නේ මෙතනින් CH3 මෙතන CH කෙනෙක් එක්ක මෙතනින් මම H එක ගත්තා කියන්නකො. මෙතනින් ඇති වෙනවා නියුක්ලියෝෆයිල්. මෙයා තමයි ඇත්තම නියුක්ලියෝෆයිල්. අපි දන්නවා OH- ට නියුක්ලියෝෆයිල් එකක් විදිහට හැසිරෙන්න පුළුවන්. ඒ වගේම එයාට භස්මයක් විදිහට හැසිරෙන්න පුළුවන්. H+ එක්ක ප්‍රතික්‍රියා කරලා අම්ල එක්ක ප්‍රතික්‍රියා කරලා ලවණ ජලය හදන්න පුළුවන්. ඉතින් මෙතනදී මෙයා H+ ගන්නේ ආම්ලික හයිඩ්‍රජන්. මොකද ඇල්ෆා හයිඩ්‍රජන් අපි දන්නවා ආම්ලිකයි. ඊට පස්සේ මේ හැදෙන නියුක්ලියෝෆයිල්
ඒ කරන්නේ මොකද? එයාගේම ඇල්ඩිහයිඩ් අණුවකට පහර දෙනවා. මේක සිද්ධ වෙන්න නම් එතකොට අනිවාර්යයෙන්ම මාධ්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන්න ඕනේ. මේ හැදෙන නියුක්ලියෝෆයිල් එක කරන්නේ මොකද්ද? එයාගේ කෙනෙක්ටව පහර දෙනවා. තේරුණාද? ලේසි මේක මම කෙටි ක්‍රම වල මේ යාන්ත්‍ර ගොඩාක් කතා කරා යාන්ත්‍ර මේ කතා කරා ඊට පස්සේ මෙතන මෙයා O- වෙනවා ඒ මයිනස් මේ ඇල්ෆා මාධ්‍යයේ ඉන්න ආම්ලික හයිඩ්‍රජන් කෙනෙක් යාට යනවා ඊට පස්සේ මෙයාගේ මේ H මම පල්ලෙහාට දානවා මෙතනින් බැඳෙනවා CH ඉන්නේ මෙතනට CH3 අංශදාමයක් ඉන්නවා COOH තේරුණානේ මෙයා මෙතනින් පහර දුන්නා මෙයාගෙන් සම්බන්ධ වෙන්නේ එයාට H කෙනයි CH3 කෙනෙක් අංශදාමයක් විදිහට වෙනවා COH මෙහෙම ඵලයක් එන්නේ බලන්න මෙහෙම ඵලයක් තියෙන උත්තරයක් කීයද කියලා CH3 CH2 COH CH අංශදාමයක් CH3 COH අවුද උත්තරේ උත්තරය අංක 1 පැහැදිලි නේද එහෙනම් 44ට උත්තරය අංක 1 45 වෙනි ප්‍රශ්නය ඒ ප්‍රශ්නේ කියලා තියෙනවා මේ සංයෝගයක් දීලා තියෙනවා මේකේ ABCD අකුරු වලින් පෙන්නන ඇති බන්ධන දිග වැඩි වෙනවන පිළිලට අහලා තියෙන්නේ මේක නම් මගේ කෙටි ක්‍රමය බොන්ඩ් ඕඩර් යොදා ගන්න ඕනේ නැහැ ලේසි ප්‍රශ්නයක් තියෙන්නේ දැන් සීනල විදිහට අපි ගොඩාක් අමාරු ප්‍රශ්න කරා බන්ධන දිග සම්බන්ධ ප්‍රශ්න එතනදී අපි කරේ කොහොමද බොන්ඩ් ඕඩර් යොදාගෙන මෙතන නම් ඕනේ නැහැ මෙතන මොකද ත්‍රිත්ත්‍ය බන්ධන ත්‍රිත්ත්‍ය බන්ධන බෙන්සීන්ගේ බන්ධන දිගවල ඔබට ඉගෙනගෙන දීලා තියෙන්නේ ඒක අමාරු නැහැ ත්‍රිත්ත්‍ය බන්ධනය C අපි දන්නවා මෙතනින් බන්ධන දිග වැඩිම තනි බන්ධනය B ගේ බෙන්සීන්ගේ තියෙන්නේ තනි බන්ධනයයි ද්විත්ව බන්ධනයයි අතරමැදි ලක්ෂණ එහෙනම් ඊළඟට බන්ධන දිග වැඩි බෙන්සීන්ට සම්බන්ධ A ගේ නේද? ඇයි? එයාගේ තියෙන්නේ ද්විත්වයි තනිය අතර. දැන් තනි එක තමයි බන්ධන දිග වැඩිම ද්විත්ව බන්ධනය ඊට පස්සේ හැබැයි ඒ දෙන්න අතරට එනවා කවුද? ඒ දෙන්න අතරට එනවා බෙන්සීන්ගේ බන්ධනය. හේතුව එයාට තනි ද්විත්ව අතරමැදි ලක්ෂණ. බන්ධන දිග අඩු ද්විත්ව බන්ධන. හරිම ලේසි ප්‍රශ්නයක්. පැහැදිලි නේද ඒක? බොන්ඩ් ඕඩර් යොදා ගන්න ඕනේ නැහැ ප්‍රශ්නෙට. හතලිස් 46 වෙනි ප්‍රශ්නේ. 46 අපිට දීලා තියෙනවා CH3 ට NH2 0.5 උෂ්ණත්වයේ නයිට්‍රස් අම්ලය සමග පිරියම් කරනවලු. ඉතින් අපි දන්නා බෙන්සීන්ට NH2 ඉන්නවා නම් බැඳලා බෙන්සීන්ට බැඳුණු NH2 ට පුළුවන් ඩයසෝනියල් ලවණය වෙන්න. නම් මෙයාගේ මෙතන CH3 ඉන්නේ බන්ධන වලින්ම දාන්නම්. මොකක්ද වෙන්නේ මෙයා ඩයසෝනියල් ලවණය වෙනවා. එන්තෙත් බන්ධන එන්නේ Cl වෙනවා. මෙයා පිරියම් කරනවලු 0.5 උෂ්ණත්වයේ ෆීනෝල් සහ බෙන්සොයික් අම්ලය සමග. බෙන්සොයික් අම්ලය කියන්නේ කවුද? බෙන්සොයික් අම්ලය කියන්නේ බෙන්සීන්ට COOH. බෙන්සීන්ට කාබොක්සිලික් කොටසක් ඉන්නවා නම් බෙන්සොයික් අම්ලය බෙන්සීන්ට OH ඉන්නවා නම් එයාට අපි කියනවා ෆීනෝල කියලා. ඉතින් මේ දෙන්න එක පිරියම් කරාම මොකද්ද වෙන්නේ? කවුද ප්‍රතික්‍රියා කරන්නේ? ඩයසෝනියල් ලවණත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ ප්‍රබල සක්‍රීයක බැඳුණු කෙනාගේ පැරාතන හයිඩ්‍රජන්. මෙයා ප්‍රතික්‍රියා කරන්නේ පැහැදිලි නේද? බෙන්සොයික් අම්ලය COOH ඉන්න කට්ටිය ප්‍රතික්‍රියා කරන මෙතන NH2 ඉන්න කෙනෙක් වුණොත් ඇනිලීන් හිටියොත් ප්‍රතික්‍රියා කරනවා. මොකද ප්‍රබල සක්‍රීයක කෙනෙක් බැඳලා හිටියොත් අනිවාර්යයෙන්ම පැරාතන හයිඩ්‍රජන් මෙයා එක්ක ප්‍රතික්‍රියා කරනවා. මෙතන
ගත්තොත් එහෙම OH මෙතන H එක යනවා. ඒතර මේ H එක මොකද වෙන්නේ? හරිම නම් මෙයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මාධ්‍ය ප්‍රතික්‍රියා කරන ඉන්න සෝඩියම් ලවණය වෙන්න ඕන. හැබැයි අපේ උත්තරවල අපිට පෙන්නලා තියෙන එහෙම එකක් දීලා නැහැ කියලා. ඵලය එන්නේ කොහමද? මෙතන CH3 විදියටම තමයි ඉන්නේ. එයා ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ කිසිම. මෙයාගේ මෙයත් එක්ක ඉවත් වෙලා මෙතන ද්විත්ව බන්ධනයක් ඇති වෙන්නේ. එන්නේ ද්විත්ව බන්ධනයකින් තමයි බැඳෙන්නේ. හරිම ව්‍යුහය වුණා නම් මෙතන ෆීනෝල් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මාධ්‍යයේ ඉන්නකොට යා සෝඩියම් ලවණය වෙලා තමයි ගන්න ඕනේ. හැබැයි අපිට එහෙම උත්තර දීලා නැහැ. අපිට දීලා තියෙන එකට මේක සෝඩියම් ලවණය විදිහට අරන් නැති උත්තරයක් තියෙන මේ ටික හරියට ඔක්කොම තියෙන උත්තරයන්ට දෙක. අපිට හරි උත්තරේ විදිහට ගන්න වෙන්නේ උත්තරයන්ක දෙක. ඒත් හරිම විදිහට මෙයා සෝඩියම් ලවණය වෙන්න ඕනේ. පැහැදිලි නේද? ප්‍රබල සක්‍රියක කට්ටියක පරාතන හයිඩ්‍රජන්ල මේ විදිහට ප්‍රතික්‍රියා කරනවා. මෙයා ප්‍රබල සක්‍රියකයක් වෙන්න ඕනේ. හතලිස් වෙනි ප්‍රශ්නයට යන්න. ඇසිටෑනමයිඩ්. ඇසිටෑනමයිඩ් කියන්නේ කාබන් දෙකක් ඉන්න ඒමයිඩේ. එතනමයිඩ් වලටම කියන නමක් තමයි ඇසිටෑනමයිඩ්. අපි දන්නවා එතයින් වලට අපි ඇසිටලීන් කියලා කියනවා C2H2 වලට. ඒ වගේම තමයි ඇසිටෑනමයිඩ් කියන්නේ කාබන් දෙකයි. ඇසිටලීන් මතකනේ C2H2 ඊයේත් අපි කතා කරා. මෙයයි එතිලැමින් මේ දෙන්න වෙන් කර හඳුනා ගන්න ක්‍රමයක් තමයි හඳුනන්නේ. පළවෙනි කියනවා Br2 ජල එකතු කිරීම. Br2 දැම්මට මෙයා ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ මෙයා ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ. ඊළඟට කියනවා ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග රත් කිරීම. අන්න මෙයාගේ වාෂ්පිකතාවය ඉතාමත් අඩුයි. අපි ඊයේ කතා කරා එක. මතකද? මෙයා සම්ප්‍රයුක්ත විව දක්වන ඉඳ මෙයාගේ වාෂ්පිකතාවය ගොඩක් අඩුයි කිව්වා. මෙයාට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා රත් කරොත් මොකද වෙන්නේ? මෙයා ප්‍රතික්‍රියා කරනවා. මෙයා මොකද කරන්නේ? ඇමෝනියා පිට කරනවා. හැබැයි ඇමීන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මොකද මේගොල්ලෝගේ යම් වාෂ්පික ලක්ෂණයක් තියෙන නිසා මෙයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැමඩ ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. එහෙනම් මේ දෙන වෙන් කර හඳුනා ගන්න පුළුවන්. මෙයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක රත් කරද්දී වායු බුබුලු පිට වෙනවා. වායු බුබුලු පිටවීමෙන් අපිට වෙන් කර හඳුනා ගන්න පුළුවන් ඒමයිඩ්. නම් උත්තරේ වුණා උත්තරය අංක 2. ඊළඟ එක කියලා දෙන්නේ බ්‍රේඩි ප්‍රතිකාරකය. බ්‍රේඩි ප්‍රතිකාරක එක්ක ප්‍රතික්‍රියා කරන ඇල්ඩිහයිඩ් කීටෝන විතරයි. HCl දැමීම මේ දෙන්නම HCl එක ප්‍රතික්‍රියා කරනවා. මෙයා NH3+ Cl- වෙනවා. මෙයා NH3+ Cl- වෙනවා. ප්‍රධානම දේ මේ දෙන්න වෙන් කර හඳුනා ගන්න පුළුවන් මේ දෙන්නගේ බාෂ්පික ප්‍රබලතාව සංසන්දනයේ මගින්. මතකනේ? මෙයාගේ බාෂ්පික ප්‍රබලතාවය ඉතාමත් අඩු. ඒක කතා කරා. යා ඒකින්ද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරනවා. මේ ප්‍රාථමික ඇමිනෝල් බාෂ්ප ප්‍රබලතාවය වැඩි මෙයාට සාපේක්ෂව වඩා. ඒකින්ද මෙයා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන්නේ. මෙයාගේ බාෂ්පික ලක්ෂණ තියෙන නිසා. අනිත් ඒ පැහැදිලි නිරීක්ෂණයක් තියෙනවා අපිට වෙන් කර හඳුනා ගන්න. මෙතන වායු මුල් පිටවීමක් වෙනවා. ඒකින්ද පුළුවන්. ඊළඟට කියලා තියෙනවා ආම්ලික පර්මැංගනේට් යදීම මේ දෙන්නම ඔක්සිකරණය වෙන්නේ. ඔක්සිකරණය වන දෙන්නෙක් හිටියනම් දෙන්නෙක් කෙනෙක් ඔක්සිකරණය වෙනවා නම් පර්මැංගනේට් දම්පාට අවර්ණ වීමෙන් අපට හඳුනා ගන්න තිබ්බා. පැහැදිලි නේද? එහෙනම් 44 උත්තරය අංක 2 එන්නේ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග රත් කිරීම. තේරුණා නේද? 48 වෙනි ප්‍රශ්නය. සංයෝගයක් දීලා තියෙනවා x 9 l අග බලන්න. l කියන්නේ ඇල්ඩිහයිඩයක්. අයින් කියන්නේ ත්‍රිත්ව බන්ධන ඉන්න ඇල්ඩිහයිඩයක්. අගට තියෙන්නේ hex කියන්නේ කාබන් 6. එහෙනම් ඔන්න කාබන් 6 කෙනෙක් තමයි ඉන්නේ. hex ඉඳලා 2 amino කියන්නේ මම මෙහෙන් නම් කරන්නම් කොහොමද? ඕගොල්ලෝ මේක උත්තරවල ඇල්ඩිහයිඩ් කෙලවරට දීලා ඉන්න මම මෙහෙන් ගන්නවා 1 2 3 4 5 6. 2 amino කියන්නේ දෙක තැනට NH2 ඉන්න ඕන. මෙයා නම් එක මෙයා දෙක. 2 amino. ඊළඟට 5 මෙතිල්. 5ට මෙතිල් ඉන්නවා. CH3 කොටසක් තියෙනවා.
hex in ත්‍රිත්ව බන්ධනේ ඉන්නේ 3ට. එහෙනම් මෙතනට තමයි ත්‍රිත්ව බන්ධනේ. L L එක එකට ඇල්ඩිහයිඩ් එක. එහෙනම් මෙන්න CH3 CH C බන්ධන අතර සම්පූර්ණ වෙන හයිඩ්‍රජන දාන්න. මෙන්න IUPAC නාමයට අදාළව පිළිතුරු. නම් මෙහෙම උත්තරයක් තියෙන කීයද බලන්න. උත්තරය අංක 4. 48ට 4 එන්නේ. පැහැදිලිද? 49 වෙනි ප්‍රශ්නයට යන්න. 49 කියනවා X නම් කාබනික සංයෝගයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග විලයනය කරන වලු විලයන මිශ්‍රණයේ නිස්සාරකය පහත දක්වන පරීක්ෂණ වලට උපයෝගී කර ගන්නවා. මම උත්තර ටික ගන්නම්. බෙන්සීන්ට Cl එකක් තියෙනවා SO2NH. ඔයගොල්ලෝ මේ දන්න සංයෝග නෙමෙයි. SO2NH2 ඕනනම් මම මෙහෙම විදිහට දෙන්න. SO2NH. දන්නව ඉවනේ. දෙක තියෙන්නේ. එතකොට Br කෙනෙක්. මෙතන ඉනෝගනික් එක්ක ඕගනික් සම්බන්ධ කරලා තියෙන්නේ. ඉනෝගනික් දැනුම මෙතන යොදා ගන්න සිද්ධ වෙනවා ප්‍රශ්නයට. හොඳ ප්‍රශ්නයක් තියෙන්නේ. 3 බෙන්සීන්ට අයඩීන් ඉන්නවා. NHCH3 4 බෙන්සීන්ට මේ පාස්ටර් ප්‍රසලාප එකක් SO2 Na ධන ආයතනය තියෙනවා Cl එක්කුයි SH H2S කියන එක දැන් ආයනේ HS මයිනස් මතකනේ මේ ඉනෝගනික් සම්බන්ධ කරලා තියෙන්නේ හරි මුලින්ම කියනවා මේක තනුක නයිට්‍රික් වැඩි ප්‍රමාණයක් සමග නටවා සිල නයිට්‍රේට් යොදනවලු අපි දන්නවා තනුක නයිට්‍රික් තුල දිය නොවන අවක්ෂේප පහයි ඉන්නේ AgCl AgBr AgI lead chloride barium sulfate ඔය ටික විතරයි තනුක නයිට්‍රික් කී දිය නොවෙන්නේ නේද එහෙනම් මේ හැමෝම ටික තනුක නයිට්‍රික් ගේ දිය වෙලා ආයන බවට පත් වෙනවා Cl I Br ඔය කට්ටිය හැදෙනවා සිල නයිට්‍රේට් යොදන හින්දා මෙතනින් AgCl මෙතනින් AgBr මෙතනින් AgI මෙතනින් AgI මෙතනින් AgCl ගෙනද මෙන්න මේ අවක්ෂේපය වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් තුල දිය වෙන්නේ නැහැ. වැඩිපුර ඇමෝනියම් තුල AgCl ගත්තොත් ඇමෝනියම් මෙයා සාන්ද්‍ර ඇමෝනියම් Br මතකයි නේද? ඉනෝගනි මෙයා AgBr සාන්ද්‍ර ඇමෝනියම් තුල දිය වෙනවා. AgI කිසිම ඇමෝනියම් තුල දිය වෙන්නේ නැහැ. මෙයාට ඇමෝනියම් දැම්මම මෙයා දිය වෙන්නේ නැහැ. මෙයා සංකේතනවා AgCl AgBr සාන්ද්‍ර ඇමෝනියා තුල දිය වෙනවා. ඉතින් AgI ඇමෝනියා තුල දිය වෙන්නේ නැහැ. එහෙනම් මෙතන Cl Br ලා කියන උත්තර ටික කපත හැකියි. අයඩින් සම්බන්ධ කෙනෙක් වෙනවා මොකද AgI තමයි ඇමෝනියා තුල දිය වෙන්නේම නැත්තේ. නැත්නම් ඒක ඕනම් Br එකත් ඉතුරු කරගන්න. අවුලක් නැහැ Br එකක් තියාගත්තට. යා සාන්ද්‍ර ඇමෝනියා තුල මොකක්ද ඒ කියලා තියෙන්නේ? සෝඩියම් නයිට්‍රෝක්සයිඩ් එක්ක
හරි ළමයි මේ පොඩි කරන්ට් ප්‍රශ්නයක් ගියා. ඇහෙනව නේද මාව? එතකොට මේ ප්‍රශ්නේ කතා කර හිටියේ මොකද්ද? තනුක නයිට්‍රික් වැඩි ප්‍රමාණයක් දාලා නැටුවට පස්සේ සිල්ල නයිට්‍රේට් යදුවාම වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් තුල දිය නොවන අවක්ෂේපයක් එනවලු. අපි දන්නවා සිල්ල ඇමෝනියා තුල දිය වෙනවා හැබැයි එයාගෙන් AgCl තනුක ඇමෝනියා තුල දිය වෙනවා. AgBr සාන්ද්‍ර ඇමෝනියා තුල AgI කිසිම ඇමෝනියා තුල දිය වෙන්නේ නැහැ. තනුක එකේ දිය වෙන්නේ නැහැ. එහෙනම් තනුක එකේ දිය වෙන්නේ නැහැ. සාන්ද්‍ර එකේ දිය වෙන්නේ නැහැ. සාන්ද්‍ර එකේ දිය වෙන්නේ නැහැ. කොහොමද තනුක එකේ දිය වෙන්නේ? එහෙනම් අපිට උත්තර කීපයක් අයින් වුණා. ඕන අපිට මේ BR එක තියාගත්ත අවුලන්නේ. ඕන මෙයා ඉතින් සාන්ද්‍ර ඇමෝනියා තුල දිය වෙන හින්දා මෙයාත් ගන්න. මෙයා සාන්ද්‍ර ඇමෝනියා තුල දිය වුණාට මෙයා තනුක ඇමෝනියා තුල දිය වෙන්නේ නැහැ. ඒකෙන් ඕන එයාත් තියාගන්න උත්තරේ. මොකද මේ ප්‍රශ්නේ කියලා නැහැ මොන ඇමෝනියාද කියලා. සාන්ද්‍ර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්ද තනුක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්ද කියලා නැහැ. හැබැයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්නේ හොඳට අහගන්න. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්නේ ජලයේ ඉදිරි. එහෙනම් මෙතන දාලා තියෙන තනුක ඇමෝනියා කියලා ඕන ක්ලියර් වෙන්න ඕන. තේරුණා නේද? ඒ තාර්කය මත මේකත් අපත නැහැ. මොකද මේ AgBr තනුක ඇමෝනියා තුල දිය වෙන්නේ නැහැ. මෙයා දිය වෙන්නේ සාන්ද්‍ර ඇමෝනියා තුල. පැහැදිලිනේ? එහෙනම් මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ මොකක්ද? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ තනුක ඇමෝනියම තමයි. ජලයත් එක්ක ඉඳිද්දි. එයා AgI විතරයි එයා තුල දී වෙන්නේ. එයා දී වෙන්නේ නැහැ, මෙයා දී වෙන්නේ. ක්ලියර්ද? ඔනම උත්තර තුනක් තියාගෙන යනවා. ඇමෝනියා වල ද්‍රාව්‍යතාවයෙන් තනුක ඇමෝනියා තුල දිය නොවේ කියන එකෙන් මෙයක් දිය වෙන්නේ නැති හින්දා ඇමෝනියා තුල මේ උත්තරේ වෙන්නත් පුළුවන්. මේ උත්තර තුන වෙන්නත් පුළුවන්. මොකද මේ තනුක ඇමෝනියානේ. තනුක ඇමෝනියා තුල AgCl දිය වුණාට අනිත් දෙන්නම දිය වෙන්නේ නැහැ. උත්තර තුනක් ඉතුරු. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හින්දා තමයි මම මේක ගත්තේ. ඊළඟට කියනවා සෝඩියම් නයිට්‍රොක්සයිඩ් දැම්මම දම් පාටක් ගෙන දෙනවා කියලා. මට කියන්න සෝඩියම් නයිට්‍රොක්සයිඩ් එක දම් දෙන්නේ කවුරු තිබ්බොත්ද? සල්ෆයිඩ් තිබ්බොත්. සල්ෆර් වල සම්බන්ධ ඇනායන හඳුනා ගැනීම පරීක්ෂණ වල කතා කරනවා සෝඩියම් නයිට්‍රොක්සයිඩ්. ඉතින් එහෙනම් මෙතනින් සල්ෆර් නැහැ කාගේද? මේ උත්තර දෙකේම සල්ෆර් නැහැ. උත්තර දෙකම අයින් වෙනවා. එහෙනම් ඔන්න කතාව පැහැදිලි. උත්තරේ මෙයා කියලා පැහැදිලි. වාගන්ති දෙකක් ගිය ගමන් තුන්වෙනි එකට යන්නත් නැතුවම ඔන්න උත්තරේ ආවා. ඔන්න අපි ඊළඟ එකටත් බලමු. ඊළඟ කියන්නේ ෆෙරස් සල්ෆේට් එක්ක කළු පාට අවක්ෂේපයක් දෙනවලු. ඒ කියන්නේ ෆෙරස් සල්ෆයිඩ් හදනවලු ඒත් සල්ෆයිඩ් නිදහස් වෙන්න ඕන. සල්ෆර් නිදහස් කරන්න පුළුවන් වෙන්නේ සල්ෆර් ඉන්නවනම්. ඒකත් පැහැදිලි මෙයා උත්තරේ. ඒතර මේ උත්තරේ කීයද? උත්තරේ අංක 4. තේරුණා නේද? මුලින්ම අපි මෙයා නයිට්‍රික් තුල දිය කරලා අයන තත්ත්වයටපත් කරලා තියෙනවා. මොකද අපි දන්නවා නයිට්‍රික් එකේ දියනවන අවක්ෂේප 5යි ඉන්නේ. ඊට පස්සේ ඇමෝනියා දාලා තියෙනවා. ඇමෝනියා එක්ක අවක්ෂේපයක් ගෙන දෙන්නේ නැහැ. ඇමෝනියා වල අද්‍රාව්‍ය අවක්ෂේපයක් ගෙන දෙනවා. ඒ කියන්නේ ඇමෝනියා එක්ක දිය වෙන්නේ නැහැ කියන එක. වැඩිපුර ඇමෝනියා තුල දිය වෙන්නේ තනුක ඇමෝනියා තුල දිය වෙන්නේ AgCl. AgBr සාන්ද්‍ර ඇමෝනියා තුල දිය වෙනවා. AgI සාන්ද්‍ර එකේවත් තනුක එකේවත් දෙකේම දිය වෙන්නේ නැහැ. පැහැදිලි නේද? ඒ පොයින්ට් එකෙන් ගන්න ඕනේ. ඊළඟට සෝඩියම් නයිට්‍රොක්සයිඩ් එක සල්ෆර් සම්බන්ධ කෙනෙක් ඉන්නවා කියලා පැහැදිලි. සල්ෆයිඩ් හඳුනා ගැනීමට යොදාගන්න. ඊට පස්සේ ෆෙරස් සල්ෆේට් එක කළු පාට අවක්ෂේපයක් ගෙන දෙනගෙන ඒ සල්ෆර් ඉන්න කෙනෙක් ඉන්නවා. අනිත් ඒවාම නයිට්‍රජන් සම්බන්ධ වෙන්නේ නම් උත්තරේ අංක 4 කියලා පැහැදිලි. ඒක හරි ළමයි කවුද? අවසාන ප්‍රශ්නය. X නම් කාබනික සංයෝගය අපිට ප්‍රතික්‍රියා කීපයක් දීලා දෙනවා සංයෝගයට ලියා ගන්නකො ඒතර ප්ලේස් ඉන්නේ වැඩි. CONH2 ඉන්නවා. ඒමයිද කෙනෙක්. ඇනිලීන් ඉන්නවා. ප්‍රාථමික ඇමීනයක් තියෙනවා. ඊළඟට ඇල්ඩිහයිඩයක් එක්ක ඉන්න කෙනෙක් ඉන්නවා ප්‍රාථමික ඇමීනය. අවසාන උත්තරේ විදියට ප්‍රාථමික ඇමීනයක් තමයි තමයි තියෙන්නේ.
මුලින්ම කියනවා මෙයා නයිට්‍රස් අම්ලය එක්ක ප්‍රතික්‍රියා කරාම y දෙනවලු නයිට්‍රස් අම්ලය කියන්නේ මොකද්ද? HNO2. ඉතින් මොකද්ද වෙන්නේ? මෙයා මෙයත් එක්ක යනවා මෙයා මෙයත් එක්ක යනවා ලැබෙන්නේ කාබොක්සිලික් අම්ලයක් එතනින් ලැබෙන්නේ නයිට්‍රස් අම්ලය දැම්මම. HNO2 දැම්මම මෙයාට එන්නේ කාබොක්සිලික්. මෙයාට දැම්මම 0.5 කියලා නෑ. 0.5 වුණා නම් ඩයසෝනියල් ලවණය නැත්නම් ෆීනෝල් දක්වා යනවා. පැහැදිලිනේ? 0.5 කියලා නෑ ඒක අපිට. 0.5 වුණා නම් තමයි අපි ගන්න වෙන්නේ. මෙතනත් අනිවාර්යෙන්ම මෙයා යන්නේ ඇල්කොහොලයක් දක්වා. මේ එතකොට මෙතනත් මේ NH2OH මෙතන මේ NH2OH වෙනවා. CH3 CH CH2 OH වෙනවා. CH3 මේක ඊට පස්සේ KMnO4 සමග ප්‍රතික්‍රියා කරාම Z එනවලු. මෙයා KMnO4 එක ප්‍රතික්‍රියාවක් නැහැ. මෙයා මෙයා ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ KMnO4 එක්ක. මෙයාගේ H එක OH වෙලා මොකද වෙන්නේ? කීටෝනයක් ලැබෙනවා. මෙතන මොකද වෙන්නේ? මේ ඇල්ඩිහයිඩේ කාබොක්සිලික් වෙන්නත් පුළුවන්. OH වෙලා මෙතන ප්‍රාථමික ඇල්කොහොලේ ඉන්න H2ම OH වෙලා ඒ අතරින් ජලන්න ගිහිල්ලා කාබොක්සිලික් වෙන්නත් පුළුවන්. කාබොක්සිලික් දෙකක් ඉන්න කොටසක් තමයි ලැබෙන්නේ. තේරුණා නේද? මේකේ මේ H2 අතරින් ගිහිල්ලා කාබොක්සිලික් අම්ලයක් තමයි ඉන්නේ. ප්‍රාථමික ඇල්කොහොලයකට ආම්ලික පර්මැංගනේට් දැම්මම මෙයා COOH වෙනවා. HOH ලා ඒ අතරින් ජලන්න යනවා. පැහැදිලි නේද? හොඳ ප්‍රශ්නයක්. මේ Z සංයෝගය මේ Z කියන සංයෝගය 24D ෆෙනිල් නයිට්‍රෝහයිඩ්‍රසීන් කවුද 24D කියන්නේ බ්‍රේඩි එක්ක ෆැමිලි පාඩ ගෙනත් දෙන්නේ කවුද ඇල්ඩිහයිඩ් කීටෝන එහෙනම් කවුද මෙතන ඇල්ඩිහයිඩ් කීටෝන ඉන්නේ එක උත්තරය මෙතන කාබොක්සිලික් මෙතන නැහැ මෙන්න මෙතන මෙයාගේ තමයි මෙන්න කීටෝන මෙතනත් නැහැ මෙතන කාබොක්සිලික් ලා ඉන්නේ එහෙනම් උත්තරය මොකක්ද x කියන්නේ උත්තරාංක 1 2 3 උත්තරාංක 3 පැහැදිලිද හොඳ ප්‍රශ්නයක් ඒක උත්තර පහටම අදාළව සලකලා බලන්න ඕනේ දීලා තියෙන ඒවා එහෙනම් ඒ ටෙස්ට් එකේ 16 වෙනි ටෙස්ට් එකේ බහුවර්ණ 50ම සාකච්ඡා කරලා අවසන් පැහැදිලි නේද ගැටලු තියෙනවා නම් අහන්න